ආයුබෝවන් වාසනාවන් ආදරණීය දරුවනි ඔයගොල්ලෝ සියලු දෙනාටම ආයුබෝවන් ඒ වගේම මාගේ සීස්ත්‍ර ඇකඩමි YouTube education channel එකට ඔයගොල්ලන්ව ආදරෙන් මම පිළිගන්නවා. ඉතින් මම අද දවසේ ඔයගොල්ලොත් එක්කලා කතා කරන්නට යන්නේ 8 ශ්‍රේණිය දරුවන්ට පරිමාව සහ ධාරිතාවය කියන පාඩම. අපි බලමු මේ පාඩමේදී පරිමාව කියන්නේ මොකද්ද? ධාරිතාවය කියන්නේ මොකද්ද? මේවට සම්බන්ධ ගැටලු අපි විසඳමු. එහෙමනම් අපි බලමු ඉස්සෙල්ලාම පරිමාවක් කියන්නේ මොකද්ද? යම්කිසි ඝන වස්තුවක් ගත්තහම ඒ ඝන වස්තුව මේ අවකාශයේ ගන්නා ඉඩ ප්‍රමාණයට තමයි පරිමාව කියලා. දැන් හිතන්නකෝ දැන් මේ පෑන වයිට් බෝඩ් පෑනට මේ අවකාශයේ යම්කිසි ඉඩක් වෙන් වෙලා තියෙනවා. අන්නේ වෙන් වෙච්ච ඉඩට තමයි අපි පරිමාව කියලා කියන්නේ. ඕනෑම ඝන වස්තුවකට. දැන් මේ ඩස්ටර් එක ගත්තත් මේක හදලා තියෙන්නේ මොනවා වලින් වුණත් මේකටත් අවකාශයේ යම්කිසි ඉඩක් අරන් තියෙනවා. අන්නේ ඉඩට තමයි අපි පරිමාව කියලා කියන්නේ. යම් වස්තුවක් අවකාශයේ ගන්නා ඉඩ ප්‍රමාණය පරිමාව ලෙස හඳුන්වනවා. ඉතින් මේ පරිමාව මනින ඒකක තියෙනවා. අපි චුට්ටක් වර්ගඵලය මතක් කරලෙමු. වර්ගඵලය කියන්නේ මොකද්ද? යම්සි තල රූපයක මතු පිට ගන්නා ඉඩ ප්‍රමාණයට. මතු පිට ගන්නා ඉඩ ප්‍රමාණයට කියන්නේ වර්ගඵලය. එතකොට මේ වර්ගඵලය මනින ඒකක අපි කිව්වේ වර්ග සෙන්ටිමීටර්, වර්ග මීටර, වර්ග කිලෝමීටර ඒ වගේ. පරිමාව මනින ඒකක තමයි ඝන සෙන්ටිමීටර් cm 3 බලය ඝන සෙන්ටිමීටර් නැත්නම් ඝන මීටර් ඒ කියන්නේ m වල 3 වෙනි බලය ඝන මීටර්. ඉතින් මේ වගේ ඒකක. දැන් බලන්න මෙන්න මෙතන මම ඇඳලා තිනවා කුඩා ඝනකයකුයි ටිකක් ලොකු ඝනකයකුයි. ඝනකයක් කියන්නේ දිග පළල උස සමානයි. මේ කුඩා ඝනකයේ දිග පළල සහ උස තුනම සෙන්ටිමීටර් එක ගානේ. ඉතින් මේ වගේ කුඩා ඝනකයකට මේකේ පරිමාව අපි කියනවා ඝන සෙන්ටිමීටර් 1යි කියලා. ඝන සෙන්ටිමීටර් 1යි. එතකොට දැන් බලන්න මේ ඝනකයේ ටිකක් ලොකු ඝනකයක් මීටරයක් දිගයි, මීටරයක් පළලයි, මීටරයක් උසයි. එතකොට මේ වගේ ඝනකයක පරිමාව අපි කියනවා ඝන මීටර් 1යි කියලා. ඝන මීටර් 1යි. එතකොට ළමයි අපි මේ චූටි ඝනක එකක් ඒ කියන්නේ මේ සෙන්ටිමීටර් එකේ ඝනක එකක් ඝන සෙන්ටිමීටරයයි නම් අපි ඔයගොල්ලන්ට 7 වසරේදී කියලා දුන්නා මම 7 මේ කලින් දාපු වීඩියෝ එක 16 වෙනි වීඩියෝ එකේ 7 වසරට දාපු 16 වෙනි හෝ 17 වෙනි වීඩියෝ එකේ පරිමාව පාඩමක් තියෙනවා මේකට කියන්නේ 8 වසරට කලින් 7 වසරේදී තියෙන පරිමාව පාඩම. ඒකෙදි මම මේ වගේ චූටි ඝනක වලට වෙන් කරලා ලස්සනට රූප සටහන් ඇඳලා මම එම වීඩියෝවේ පැහැදිලි කරලා තියෙනවා ඉතාමත්ම සරලව. ඒකත් බලන්න. දැන් මේ පරිමාව ලබා ගන්නකොට ඝනකයක හෝ ඝනකාභයක පරිමාව ලබා ගන්නකොට අපිට පුළුවන් දිගයි පළලයි උසයි ගුණ කරලා පරිමාව ගන්න. දැන් බලන්න එක් වරක් 1යිනේ. ඝන සෙන්ටිමීටර් 1යි. 1 මීටර 1 මීටර 1 මීටර ගුණ කරාම එන්නේ එක් වරක් 1යි ඝන මීටර එන්නේ. ඒ වගේ ඕනම ඝනකයක හෝ ඝනකාභයක දිගයි පළලයි උසයි ගුණ කරලා අපිට පුළුවන් ඒකේ පරිමාව සොයන්න. ගොඩක් ගණන් හැදුවා මම 7 වසර පාඩමේදී. දැන් මම ඒකින්ද කෙලින්ම සූත්‍රය දුන්නේ. හරිද? එතකොට මේ වීඩියෝ බලන්න අනිවාර්යෙන්. ඊළඟට මේ මෙතන පොඩ්ඩක් බලන්න දැන් දිගයි පළලයි විතරක් ගුණ කරලා දිගයි පළලයි ගුණ කරාම එන්නේ පතුලේ වර්ගඵලය. නේද? දිගයි පළලයි ගුණ කරාම එන්නේ පතුලේ වර්ගඵලය. එතකොට ඒක උසෙනුත් ගුණ කරන්නේ. දැන් මේ දෙකේ ගුණිතෙන් එන්නේ පතුලේ වර්ගඵලය. දිගයි පළලයි ගුණ කරාම පතුලේ වර්ගඵලය උසෙන් ගුණ කරත් හරි. අපි මේ පතුලේ වර්ගඵලයට කියනවා හරස්කඩ වර්ගඵලය කියලා. එහෙනම් හරස්කඩ වර්ගඵලය උසෙන් ගුණ කරත් අපිට ඝනකයක හෝ ඝනකාභයක වර්ගඵලය හොයන්න පුළුවන්. මොකද හරස්කඩ වර්ගඵලය කියන්නේ පතුලේ වර්ගඵලයට. හරිද? එහෙමනම් අපි බලමු
ගැටලු කීපයක් හදලා. හොඳයි අපි එක ගානක් බලමු. පළවෙනි ගාන. පැත්තක දිග සෙන්ටිමීටර් 5ක් බැගින් වන ඝනකයක පරිමාව කීය? එතකොට එක පැත්තක දිග සෙන්ටිමීටර් 5යි ඝනකයක් කියන්නේ දිගත් සෙන්ටිමීටර් 5යි පළලත් සෙන්ටිමීටර් 5යි උසත් සෙන්ටිමීටර් 5යි. එතකොට ඝනකයක් මම ඇන්දේ නැහැ. හොඳේ. දිග පළල උස තුනම සෙන්ටිමීටර් 5 ගානේ. එහෙනම් අපි මෙතන ඕනනම් ලියමුකෝ දිග ගුණ කිරීම පළල ගුණ කිරීම උස කියලා ලියලා උනත් කමක් නැහැ. නැත්නම් නොලිය උනත් දිගයි පළලයි උසයි ගුණ කරලා උත්තරේ ගන්න පුළුවන්. 5යි cm පළලත් 5යි cm උසත් 5යි cm. කීයද එතකොට පරිමාව? 5 සරක් 5 25යි 25 සරක් 5 125යි. 125යි ඝන සෙන්ටිමීටර් කියලා අපිට ලැබෙනවා පරිමාව. ඊළඟ බලන්න දෙවෙනි ගාන. පැත්තක දිග මීටර් 2 බැගින් වන ඝනක හැඩති ටැංකියක පරිමාව. ඒතර මීටර් 2ක් දිගයි කියන්නේ ටිකක් ලොකුයි නේද? ඒකයි මම ටැංකියක් කියලා කිව්වේ. පිටුම් මාළු ටැංකියක් කියලා. රයිට්. දිගයි පළලයි උසයි. මාළු ටැංකියක් නැතිනම් උස මීටර් 2ක් ගන්න නැහැ නේද? පිටුම් වෙනින් ටැංකියක් කියලා. හරි. එතකොට ඒකේ පරිමාව ඉස්සෙල්ලා අහනවා ඝන මීටර් කීයද කියලා. එහෙනම් පරිමාව ඝන මීටර් කීයද? එතකොට අපිට පුළුවන් පරිමාව හොයන්න මීටර් 2 ගුණ කිරීම මීටර් 2 ගුණ කිරීම මීටර් 2 නේද? ඒ දිගත් මීටර් 2යි පළලත් මීටර් 2යි උසත් මීටර් 2යි. දිගයි පළලයි උසයි ගුණ. ඒතර කීයද ඝන මීටර් කීයද එන්නේ? 2 වරක් 2 4යි 4 වරක් 2 8යි ඝන මීටර්. ඊළඟට අපෙන් අහනවා ඝන සෙන්ටිමීටර් කීයද කියලා අහනවා. ඒ කියන්නේ පරිමාව අහනවා ඝන සෙන්ටිමීටර් කීයද කියලා. ඉස්සෙල්ලා ඇවි ඝන මීටර්. එහෙනම් දිගයි පළලයි උසයි හොයන්න මොකද කරන්න ඕනේ? දිගයි පළලයි උසයි තුනම ඝන සෙන්ටිමීටර් වලින් උත්තරේ ගන්න නම් දිගත් සෙන්ටිමීටර් වලින් ලියා ගන්න ඕනේ, පළලත් සෙන්ටිමීටර් වලින් ලියා ගන්න ඕනේ, උසත් සෙන්ටිමීටර් වලින් ලියා ගන්න. එතකොට සෙන්ටිමීටර් 200යි. දිග පළලත් සෙන්ටිමීටර් 200යි. හරිනේ? මීටර් 2 කියන්නේ සෙන්ටිමීටර් 200යි. එතකොට උසත් සෙන්ටිමීටර් 200යි. එහෙමනම් දැන් අපිට උත්තරේ ඝන සෙන්ටිමීටර් වලින් ගන්න පුළුවන්. බිංදු කීයක් තියෙනවද කියන්නකෝ? 1යි 2යි 3යි 4යි 5යි 6යි. බිංදු 6යි. බිංදු 6ක් තියෙනවා. 2 වරක් 2 4යි 4 වරක් 2 8යි. උත්තරේ එනවා මෙන්න මෙච්චර ප්‍රමාණයක්. ඒතර මේක කියවන්නේ කොහොමද? මෙච්චර ප්‍රමාණය කියවන්නේ. මම කලාප වලට වෙන් කරලම ලියලා තියෙනවා ඉලක්කම් 3 කලාප වලට ඒකක කලාපයට බිංදුවයි දහස් කලාපයට බිංදුවයි මිලියන කලාපයට 8ක් තියෙනවා. ඒ කියන්නේ 8 මිලියනයක්. ඝන සෙන්ටිමීටර් වලින් ගත්තොත් මිලියන 8ක්. බලමු තව ගණන් කිහිපයක්. අපි බලමු තුන්වෙනි ගාන ඇසුරුම් පෙට්ටියක්. ඇසුරුම් පෙට්ටියක් කියන්නේ මොනවා හරි එකක් අර අපි තුමු සබංගයට හරි මොනවා හරි ලොකු පෙට්ටියක් ඇතුළට දානවා. ඇසුරුම් පෙට්ටිය. මේ ලොකු පෙට්ටිය තමයි මේ ඇඳලා තියෙන්නේ. ඇසුරුම් පෙට්ටියක දිග මීටර් 1.8යි. පළල 1 මීටරයයි. උස සෙන්ටිමීටර් 70යි. කියන්නේ ටිකක් ලොකු පෙට්ටියක් නේද? මීටර් 1.8ක් දිග පෙට්ටියක් කියන්නේ. ඔව්. මේ පෙට්ටියේ පරිමාව ඝන මීටර වලින් කීයද කියලා අහනවා. එතකොට අපි දැනගන්න ඕනේ ළමයි මේ ලියන දිගයි පළලයි උසයි තුනම ගුණ කරන දිගයි පළලයි උසයි තුනම එකම ඒකකයකින් ලියන්න. දැන් මෙතනදී ඝන මීටර වලින් ඇහුවොත් මේ දිගයි පළලයි උසයි තුනම මීටර වලින් ලියන්න. අපි බලමු. දිග මීටර 1.8යි පළල මීටර 1යි උස සෙන්ටිමීටර 70 මෙතන 70 ලියන්න බෑ. සෙන්ටිමීටර 70 මීටර වලින් ලියන්න ඕනේ. එක්ක මීටර වලින් 100න් 70යි කියලා ලියන්න ඕනේ. එහෙම නැත්නම් මීටර සෙන්ටිමීටර 70යි කියන්නේ 0.7යි නේද? 0.7යි බිංදුවක් ඕන දාගත්ත හැකි මීටර වලින්. නේද?
සෙන්ටිමීටර් 70ක් කියන්නේ මීටර වලින් 0.7යි. දැන් අපි මේ තුන ගුණ කරාම හරි. කොහොමද දැන් මේ තුන ගුණ කරන්නේ? උත්තරේ ඝන මීටර වලින් එනවා. අපිට තියෙන්නේ ළමයි දශම තිත අමතක කරනවා. දශම තිත මොහොතකට අමතක කරනවා. අපි 18 එකෙන් ගුණ කරාම 18යි 18 7ෙන් ගුණ කරලා බලනවා. 4කට 56යි 5ක් ඉතුරුයි 4ක් 1 7යි 5යි 12. 126යිනේ. දැන් මම 126ට දශම ස්ථාන කීයක් තියන්න ඕනේද? මෙතන 1 දශම ස්ථානයක් තියෙනවා, මෙතන 1 දශම ස්ථානයක් තියෙනවා. ඔක්කොම තියෙනවා දශම ස්ථාන එතකොට 2ක්. එහෙනම් මම මේකට උත්තරේ තියෙනකොට දශම ස්ථාන 2ක් උත්තරේට තියන්න ඕනේ. දශම තිතට පස්සේ ඉලක්කම් 2ක් තියන්න ඕනේ. දශම ස්ථාන 2ක්. උත්තරේ 1.266යි ඝන මීටර. ඊළඟට අහනවා ළමයි පරිමාව ඝන සෙන්ටිමීටර් කීයද? එතකොට පරිමාව ඝන සෙන්ටිමීටර වලින් ගන්න නම් මොකද කරන්න ඕනේ? දිගයි පළලයි උසයි තුනම සෙන්ටිමීටර වලින් ලියා ගන්න ඕනේ. අපි බලමුද ලියලා. දිග මීටර 1.8යි කියන්නේ එතන සෙන්ටිමීටර කීයක් තියනවද? මීටරයට තියෙනවා 100ක්. තව තියෙනවා 0.8යි බිංදුව කියන්නේ සෙන්ටිමීටර තව 80කුත් තියෙනවා. ඒකට 180යි සෙන්ටිමීටර. පළල කීයද? පළල මීටරේ. මීටරය කියන්නේ සෙන්ටිමීටර 100. උස සෙන්ටිමීටර 70යි. එතන නම් කෙලින්ම දාන්න පුළුවන් අපිට සෙන්ටිමීටර වලින් තියෙන හින්දා 70 කෙලින්ම දාන්න පුළුවන්. දැන් මේ ටික ගුණ කරගන්න. මට කියන්න මෙතන බිංදු කීයක් තියෙනවද? මෙතන 1යි 2යි 3යි 4යි. බිංදු 4යි. මම බිංදු 4 දාගන්නවා මේ විදිහට. බිංදු 4යි. හරිද? ඊළඟට මට ගුණ කරන්න තියෙන්නේ 18 එකෙන් ගුණ කරලා 7ෙන් ගුණ කරන්න. ඒතකොට 18 වරක් 1 18යි 18 වරක් 7 කීයද? 126යි. ඊළඟට 126ක් දාගන්න ඕනේ නේද? 126ක්. උත්තරේ එන්නේ ඝන සෙන්ටිමීටර වලින්. මම ලියා ගන්නකොටම කලාප වලට වෙන් කරලා ලියාගත්තා. බිංදු 4 දානකොට මම බිංදු 3ක් ඈඩ් කරලා තමයි අනිත් බිංදුව දාගත්තේ. ඊට 126 ලියනකොට 26 මෙතනට දාලා එක පොඩ්ඩක් ඈතින් ලිව්වා. එතකොට මට මේක කියව ගන්නත් පහසුයි. කියන්න බලන්න මේක කීයද මේ තියෙන්නේ? ඒකක කලාපේ, දහස් කලාපේ, මිලියන කලාපේ. මිලියන කලාපෙට එකක් තියෙනවා, දහස් කලාපෙට 260ක් තියෙනවා. 1 මිලියන 260,000ක් ඝන සෙන්ටිමීටර වෙනවා. රයිට්. මොන මම කියවන්නත් ඉගෙනනවා හොඳේ. රයිට්. අපි බලමු හතරවෙනි ගාන මෙහෙමයි තියෙන්නේ. ඝනකාභයක පරිමාව ඝන සෙන්ටිමීටර 120යි. ඝනකාභයක පරිමාව ඝන සෙන්ටිමීටර 120යි. එම පරිමාවම ඇති එකිනෙකට වෙනස් ඝනකාභ තුනක දිග පළල උස ලියන්න. ඒ කියන්නේ පරිමාව 120ම වෙන්න ඕනේ. ඒතර ඒක දිග කීයද පළල කීයද උස කීයද කියලා. ඒතර මේ පරිමාව 120ම වෙන්න ඕනේ. මේ තුනේම පරිමාව 120ක් වෙන්න ඕනේ. ඝන සෙන්ටිමීටර 120ක් වෙන්න. දිග පළල උස අපෙන් අහනවා. දැන් මොකද කරන්නේ? මේ ගානට උත්තරය මේ උත්තර තුන ඊටාත්ම වේගයෙන් අපිට ලියන්න නම් චූටි වැඩක් කරගත්තා නම් හරි. ඔයගොල්ලෝ දන්නවද ප්‍රථමක සාධක කියන්නේ මොනවද? ප්‍රථමක සංඛ්‍යා දන්නවද? ප්‍රථමක සංඛ්‍යා කියන්නේ සාධක දෙකක් පමණක් තියෙන. ඒ කියන්නේ එක සහ එම සංඛ්‍යාවෙන් පමණක් බෙදෙන සංඛ්‍යා. අය වෙන කිසිම සංඛ්‍යාවකින් බෙදෙන්නේ නැහැ. එහෙනම් මොනවද ප්‍රථමක සංඛ්‍යා? 2. අය වෙන කිසිම සංඛ්‍යාවකින් බෙදෙන්නේ නැහැ. 3. 2 3 ඊළඟට එන්නේ 4 බෑනේ. දෙකෙන් බෙදෙනවනේ. 5. 6 බෑනේ. 7. 2 3 5 7 11 වගේ ඒවා. එහෙනම් අපි කරන්න ඕනේ ළමයි මෙන්න මේ පරිමාව 120නේ. මේ 120 අපි ප්‍රථමක සාධක වලින් මෙම පහළට බෙදාගෙන යනවා. බෙදන්නේ ප්‍රථමක සාධක වලින් ඈ. එහෙනම් ඉස්සෙල්ලාම දෙකෙන් බෙදනවානේ. දෙකෙන් බෙදුවාම 60යි. ඊළඟට ආපහු සැරයක් දෙකෙන් බෙදෙනවා 30යි. ඊට පස්සේ ආපහු දෙකෙන් බෙදෙනවා 15යි. දැන් දෙකෙන් බෙදෙන්නේ නැහැ. ඊළඟට බෙදෙන්නේ 3ෙන්. ප්‍රථමක සාධකයේ 3නේ ඊළඟ එක. 3 පහක් තියෙනවා. ආයෙත් 5ෙන් බෙදෙනවා. එකක් තියෙනවා. ඒ කියන්නේ මේකේ තේරුම
දෙකේ වතුනකුයි 3කුයි 5කුයි 2යි 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 3යි 5යි මේ ටික ගුණ වුණාම උත්තරය 120යි කියන එකනේ. හරිද? දැන් අපි මේක කැලි වලට කඩමු. බලන්න මේ දෙකේව 3 එක ඉලක්කමක් හැටියට ගත්තොත් 8යි 8යි 3යි 5යි ගන්න පුළුවන්. දිගයි පළලයි උසයි හැටියට. මෙතනින් 8 ගන්නවා. මෙතනින් 3 ගන්නවා. මෙතනින් 5 ගන්නවා. අපි 8 ගමු දිගට 5 ගමු පළලට 3 ගමු උසට. ඒ කියන්නේ 8යි 5යි 3යි. 8 ගුණ කිරීම 5 ගුණ කිරීම 3. ඒක දිග 8යි පළල 5යි උස 3යි. මේ 3 ගුණ කරාම 8 වරක් 5 40යි 43ක් 120 එනවා. ඊළඟට අපි තව සෙට් එකක් හදමුකෝ. අපි බලමු මෙන්න මේ දෙක ගුණ කරාම 15යි. මේ දෙක ගුණ කරාම 4යි 2යි. 15යි 4යි 2යි. දිග 15යි පළල 4යි උස 2යි කියලා අපිට තව සෙට් එකක් ගන්නවා. අපි සාමාන්‍යයෙන් ලියනකොට ළමයි දිග වැඩිම ලොකුම ඉලක්කම දිගට ගමු ඊළඟ පොඩිම ඉලක්කම උසට ගමු නේද? එහෙම ගමුකෝ. ඉතින් කමන්නේ එහෙම වෙනස් කරලා ලියුවා. එකිනෙකට වෙනස් ඒවා තවත් එකක් මේ ඉතින් හදාගමු අපි. මේ බලන්න තවත් එකක් හදාගන්න පුළුවන්. මේ 3 වරක් 2 6යිනේ. 5 වරක් 2 10යිනේ. එතකොට 10කුයි 6කුයි 2කුයි ගමු. මෙතන ගත්තේ නැහැ නේ වගේ නේද? 10 ගමු 6 ගමු 2 ගමු. 10යි 6යි 2යි. මේ ඔක්කොම සෙන්ටිමීටර්. හරිද? එතකොට දිගයි පළලයි උසයි ආයෙ වෙන වෙනම ලියන්න ඕනේ. අපිට වගුවකින් මේ විදිහට සෙන්ටිමීටර වලින් අපි උත්තරේ හොයාගත්තා කියලා මෙහෙම දිගයි පළලයි උසයි ලියත හැකියි. බලන්න. 10 වරක් 6 60 60 දෙකක් 120. 15 වරක් 4 60 60 දෙකක් 120. ඔය විදිහට අපිට මෙතනින් තව තව ඒවා හදාගන්න පුළුවන්. 3යි නේද? අපි මේ 3 උත්තර දෙන්න මේ විදිහට. එහෙනම් මොකද කරන්න ඕනේ? ප්‍රථමික සාධක වලින් බෙදාගත්තාම වැඩේ පහසුයි. අපි බලමු තව පොඩි ගානක් හදලා. මේ ගානේ ළමයි පරිමාව දෙනවා. පරිමාව 160යි ඝන සෙන්ටිමීටර් කියලා දෙනවා ඝනකාභයක. කියන්නේ මම මේ ඇඳපු ඝනකාභයේ පරිමාව ඝන සෙන්ටිමීටර් 160යි. ඒකේ උස 4ක් කියලා දෙනවා සෙන්ටිමීටර්, පළල සෙන්ටිමීටර් 5ක් කියලා දෙනවා. අපෙන් අහන්නේ දිග කීයද කියලා. මේ දිග තමයි අපෙන් අහන්නේ. පළලයි උසයි දෙනවා. එතකොට අපි කොහොමද දැන් මේ ගාන හදන්නේ? අපි දන්නවා සාමාන්‍යයෙන් මොකද්ද? දිගයි පළලයි උසයි ගුණ කරාම අපිට ලැබෙන්නේ මොකද්ද? පරිමාව. දිගයි පළලයි උසයි ගුණ කරාම අපිට ලැබෙන්නේ පරිමාව. දැන් දිග දන්නවද? නැහැ. අපි දිගම ලියමුකෝ. පළල දන්නවද? දන්නවා. 5යි. උස දන්නවද? දන්නවා. 4යි. පරිමාව දන්නවනේ 160යි. බලන්න දැන් මේකේ මේ සමීකරණේ අපි දන්නේ නැත්තේ දිග විතරයි. එහෙනම් අපිට බොහොම පහසුවෙන් දිග හොයන්න පුළුවන්. අපිට එනවා දිග ගුණ කිරීම 5 4 20 සමාන 160යි කියලා. මේ හැමතැනම සෙන්ටිමීටර ඒකක නොලිව්වට කමන්නේ. අපි එකම ඒකකයකින් දාගන්න ඕනේ. මේක ඝන සෙන්ටිමීටර ඒවා නොලිව්වට කමන්නේ. අපි නිවැරදි විදිහට ආදේශ කළා අවසාන උත්තරේට අපි ඒකක දිගට එන්නේ සෙන්ටිමීටරනේ. එහෙම තියමු. දැන් දෙපැත්තම අපි 20ෙන් බෙදමු. එතකොට අපිට දිගට උත්තරයක් එනවනේ. කීයද? 16 දෙකෙන් බෙදුවාම 8යි. අන්න ඒ 8ට අපි සෙන්ටිමීටර් කියලා ඒකකය අනිවාර්යෙන් තියන්න ඕනේ. නැත්නම් අපිට ලකුණක් කපන්නත් ඉඩ තියෙනවා. ඒකකේ එතන නොලිව්වා. මෙතන ඒකක දැම්මේ නැතුණාට ලකුණු කපන්නේ නැහැ. එතනක් තියෙනවනේ නේද? එතනක් තියෙනවනේ. ඒකින්ද අවසාන උත්තරයට ඒකකය අනිවාර්යෙන් දාන්න මතක තියාගන්න. හොඳයි 6 වෙනි ප්‍රශ්නය ඝනකයක මේ තියෙන්නේ දිග පළල උස සමාන ඝනකයක් මම ඇඳගත්තා. එක් මුහුණතක වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර් 36යි. එතන මේක ඝනකයක් නම් මුහුණත් 6ක් තියෙනවා. මේ මුහුණත් 6ම සමානයි. එක මුහුණතක වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 36යි කියලා මේගොල්ලෝ දෙනවා. එහෙනම් එක එම ඝනකයේ ධාරයක දිග කීයද කියලා අහනවා. ඉතින් හිතන්න බලන්න දැන් මෙන්න මේ පතුලේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 36 නම් දිගයි පළලයි සමානයිනේ. එහෙනම් කීයද වෙන්න ඕනේ? එක ධාරයක්. ධාරයක දිග 6ක් 6 නේද 36. එහෙනම් දිගයි පළලයි සමාන වෙන්නත් එපෙයි නේද? එහෙමනම් අපි හොයන්න ඕනේ
36 වර්ගමූලය නේද? උත්තරේ කීයද? සෙන්ටිමීටර 6යි. ඒ කියන්නේ මේකේ දිගත් 6යි cm, පළලත් 6යි cm, උසත් 6යි cm. එතකොට 6 රකයි 36 එනවනේ පතුල නේද? දැක්කද? එහෙනම් පරිමාව එතකොට එහෙනම් අපිට පරිමාව ගන්න නම් 6යි cm ගුණ කිරීම 6යි cm ගුණ කිරීම 6යි cm. උත්තරේ එන්නේ ඝන සෙන්ටිමීටර් වලින්. එතකොට අපි බලමු කීයද කියලා. 6 වරක් 6 36යි. 36 6න් ගුණ කරලා ගන්න. 36 6න් ගුණ කරලා ගන්න. උත්තරය 216ක් එනවා ඝන සෙන්ටිමීටර්. 36 6න් ගුණ කරලා ගන්න. හරකයි 36යි 3ක් ඉතුරුයි 18යි 3යි 21යි. 216ක් එනවා. ඊළඟට බලන්න 7 වෙනි ප්‍රශ්නයේ ඝනකාභයක පතුලේ වර්ගඵලය දෙනවා 1300යි වර්ග සෙන්ටිමීටර් කියලා. ඒතර බලන්න මෙතනත් පතුලේ වර්ගඵලය කියන්නේ දිගයි පළලයි ගුණ කරාම එන උත්තරේනේ. පතුලේ වර්ගඵලය කියන්නේ. මෙතනත් අපිට පතුලේ වර්ගඵලය දෙනවා කියන්නේ ඇත්තටම දිගයි පළලයි ගුණ කරලා උත්තරේ දෙනවා කියන එක. පරිමාවක් දෙනවා. උස කීයද කියලා අහනවා. උස මීටර වලින් දෙන්න ඕනේ. හරිද? මේක තියෙන්නේ ඝන සෙන්ටිමීටර්, මේක තියෙන්නේ වර්ග සෙන්ටිමීටර්. පතුලේ වර්ගඵලය තියෙන්නේ වර්ග සෙන්ටිමීටර්. එහෙමනම් අපි මෙහෙම කරමුකෝ. දිග ගුණ කිරීම, පළල ගුණ කිරීම උස සමාන වෙන්නේ පරිමාවට. මෙතනින් මේ දෙක ගත්තොත් මේ දෙකේ ගුණිතය දිගයි පළලයි ගුණ කරාම පතුලේ වර්ගඵලයනේ. අර මම ඉස්සෙල්ලත් ලියන්න දුන්නානේ පතුලේ වර්ගඵලය හරස්කඩ වර්ගඵලය කිය. ඉතින් මේ දෙකේ ගුණිතයට අපි දාගමු 1300ක්. වර්ග සෙන්ටිමීටර වලින් තියෙන්නේ මතක තියාගන්න. එතකොට උස සමානයි පරිමාවට දාගමු 65000. ඒක තියෙන්නේ ඝන සෙන්ටිමීටර වලින්. දැන් අපි මේ දෙපැත්තම බෙදමු කීයෙන්ද? 1300. 1300න් දෙපැත්තම බෙදුවොත් මේක කපිලා යනවා. එතකොට අපිට උසට උත්තරයක් එනවා. හැබැයි උසට එන උත්තරය සෙන්ටිමීටර වලින් එන්නේ. අහන්නේ මීටර වලින්. අපි ඉස්සෙල්ලා බලමු සෙන්ටිමීටර කීයද කියලා. බිංදු දෙකට බිංදු දෙකක් කැපුණා. හරියටම තියනවා 13ව 5ක් තමයි 65. එතකොට මෙතන 13ව 5ක් 65යි කියන්නේ මෙතන බිංදුවකුත් තියෙනවනේ. උත්තරේ කීයද? 50යි නේද? සෙන්ටිමීටර 50යි. දැන් අපේ උත්තරේ ඉල්ලන්නේ සෙන්ටිමීටර වලින්ද මීටර වලින්ද? මීටර වලින්. මීටර කීයද? සෙන්ටිමීටර 50 කියන්නේ. සෙන්ටිමීටර 50 කියන්නේ මීටර භාගයයි. අපිට කැමති නම් මීටර භාගයයි කියලා ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් 0.5 මීටර කියලා උත්තරේ තියන්නත් පුළුවන්. තේරුණාද? රයිට්. අපි බලමු ඊළඟ ගානට. දැන් බලන්න තවත් ලස්සන ෂෝක් ගානක්. ඝනකාකාර ටැංකියක ඝනකාකාර නෙමෙයි ඝනකාභ හැඩැති ඝනකාභ හැඩැති ටැංකියක. මොකද අර දිගපළල උස වෙනස් හින්දා ඝනකාභ හැඩැති ටැංකියක පරිමාව 3600යි ඝන සෙන්ටිමීටර් වේ. මෙන්න මේ ටැංකිය කියලා හිතන්නකො. මේකේ පරිමාව 3600යි ඝන සෙන්ටිමීටර්. ඉතින් අපි දන්නවනේ පරිමාව කියන්නේ දිගයි පළලයි උසයි ගුණ කරලා කියලා. ඉතින් මම පොඩ්ඩක් ලියාගත්තා. දිග ගුණ කිරීම පළල ගුණ කිරීම උස සමානයි 3600යි ඝන සෙන්ටිමීටර්. හරිනේ. ඒකකේ අපි මෙතන ඕනනම් දාගන්න. නැත්නම් අපි මේවා සෙන්ටිමීටර වලින් ලියන්න තමයි බලාපොරොත්තු. එහි උස පළල දිග බලන්න. උස පළල දිග. උස පළල සහ දිග අනුයාත පූර්ණ වර්ග වේ. අනුයාත පූර්ණ වර්ග වේ. මොනවද මේ අනුයාත පූර්ණ වර්ග කියන්නේ ළමයි? පූර්ණ වර්ග කියන්නේ මොනවද? වර්ග සංඛ්‍යා. මම මෙතනින් පොඩ්ඩක් ලියන්නනේ. පූර්ණ වර්ග සංඛ්‍යා ටික මට කියන්න පිළිවෙලට. 1 4 9 එකේ වර්ග 1යි 2 දෙවලක් 2 4යි 3 වරක් 3 9යි 16යි ඊළඟට 25යි ඊළඟට 36යි
49යි 64යි 81යි 100යි 121යි 144යි 169යි 196යි 225යි වර්ග සංඛ්‍යා මතක තියාගන්න 225 වෙනකල්වත් අමතක නම් ලියාගෙන පාඩම් කරන්න. හරිම වැදගත් ගණන් වලට. හරි ගණිතේට. හරි. එහෙනම් මෙතන දිගයි පළලයි උසයි අනුයාත මේ දිගයි පළලයි උසයි පිළිවෙලට අනුයාත පූර්ණ වර්ග වෙන්නේ උසයි පළලයි දිගයි පිළිවෙලට අනුයාත කියන්නේ එක ළඟ. අනුයාත කියන්නේ එක ළඟ තියෙන වර්ග සංඛ්‍යා. එක්ක මේ තුන. එක්ක මේ තුන. එක්ක මේ තුන. එහෙම නැත්නම් 16 25 36යි. එහෙම නැත්නම් 25 36 49යි. ඉතින් අපිට ඉතින් ඕවා තුන ගුණ කර කර බල ඉන්න නෙමෙයි දැන් මේක කරන්න ඕනේ. අපි කරන්න ඕනේ ඉක්මනට උත්තරේ ගන්න නම් අපිට ටට්ටක් ගාලා ප්‍රථමක සාධක වලින් බෙදාන යනවා 3600. හොඳයි 3600 අපි බෙදාන යම් බලන්න. දෙකෙන් බෙදෙනවනේ. 3600 දෙකෙන් බෙදුවම කීයද? 18යි 36යි නේද? 1800යි. 1800 දෙකෙන් බෙදුවම කීයද? 900යි. 900 දෙකෙන් බෙදුවම කීයද? 450යි. 450 දෙකෙන් බෙදුවම කීයද? 225යි. දැන් දෙකෙන් බෙදලා ඉවරයි. ඊළඟට දැන් පහෙන් බෙදෙනවානේ. පහෙන් ඒවා කීයද බලන්න. පහේ ඒවා කීයද? පහේ ඒවා 4ක් 20යි 2ක් ඉතුරුයි 25ට 5යි. ආපහු සැරයක් පහෙන් බෙදෙනවා. පහේ ඒවා 9යි. ආයි 3ෙන් බෙදෙනවා. 3 ඒවා 3යි. ආයි 3ෙන් බෙදෙනවා 1යි. ඔන්න ඔය විදිහට එනවා. දැන් බලන්න වර්ග සංඛ්‍යා ටික මෙතනින් ගන්න පුළුවන් නේද? හරිම ලේසි. මෙවල 5 වරක් 5 25යිනේ. 3 වරක් 3 9යි. ඊළඟට මේ මෙන්න මේ සෙට් එකම ගුණ කරාම කීයද? 2 2 2 4 4 2 8 8 2 16යි. දැක්කද? ආවනේ වර්ග සංඛ්‍යා 3. එහෙනම් මෙතන ළමයි අනුයාත කියන්නේ පොඩි මේකේ ඉඳලා ලොකු මේකට එක පිළිවෙලට බලන්න 9යි 16යි 25යිනේ. 9යි 16යි. ඒගොල්ලෝ කිව්වේ උසයි පළලයි දිගයිනේ 25යි. ඔය විදිහට දාගත්තාම බලන්න අනුයාතද කියලා 9 16 25 එක ළඟ තියෙන්නේ. ඉතින් දෙකද? එහෙමනම් එතනදී බලන්න අපි ඉස්සෙල්ලාම දිග ගන්නවා. දිග ගන්නවා 25ක්. පළල ගන්නවා 16ක්. උස ගන්නවා 9ක්. ගුණ කරාම උත්තරේ 3600ක් අනිවාර්යෙන් එනවා. ආයි ගුණ කරලා බලන්න එපා. දැන් අපි බෙදලානේ ගන්නට ගත්තේ. right. එහෙමනම් අපි මෙතනින් වෙන් කරලා උත්තර දෙමු. දිග සමානයි 25යි cm. පළල සමානයි කීයද? 16යි cm. උස සමානයි 9යි cm. සෙන්ටිමීටර් 9. ওই විදිහට හරි ලේසියෙන් අන්න බලන්න හරි ඉස්සෙල්ල ගන්නටත් අපි මේ ක්‍රමයක් පාවිච්චි කරා. ඒ වර්ග සංඛ්‍යා ටික ටක් ගාලා හොයාගත්තා හැකි. හරිද? හොඳයි. ඔන්න ළමයි දැන් අපි ධාරිතාවය ගැන පොඩ්ඩක් ඉගෙන ගමුකෝ. ධාරිතාවය. මොකද්ද ධාරිතාවය කියන්නේ? ධාරිතාවය කියන්නේ කිසියම් භාජනයක් සම්පූර්ණයෙන්ම පෙරවීමට අවශ්‍ය කට කපලා සම්පූර්ණයෙන්ම උතුරලා යන ගානටම සම්පූර්ණයෙන්ම පෙරවීමට අවශ්‍ය ද්‍රව ප්‍රමාණයේ පරිමාවයම භාජනයේ ධාරිතාවය කියලා කියනවා. එතකොට කට මට්ටමටම තියෙන්න ඕනේ. ඊට අඩුවෙන් තිබ්බොත් ඒ පරිමාවක් ධාරිතාවය කියන්නේ සම්පූර්ණයෙන්ම පිරෙන්න ඕනේ. ඒකට තමයි ධාරිතාවය කියන්නේ. අපි බලමු මම මෙතන ඉස්සෙල්ලා තැන්න මේ රූප දෙකම මෙතන චූටි සෙන්ටිමීටර් එක ගානේ තියෙන ඝනකයකුයි මීටරේ තියෙන ඝනකයකුයි. මේකේ පරිමාව අපි කිව්වා ඝන සෙන්ටිමීටර එකක් කියලා. නේද? මේකේ පරිමාව අපි කිව්වා ඝන මීටර එකක් කියලා. නේ? මතකද? දැන් ඊළඟට මේක ධාරිතාවයට සම්බන්ධ කරන්නනේ යන්නේ. මෙන්න මේ වගේ චූටි ඝනකයක් අපිට හදාගන්න පුළුවන් නම් මේක ඇතුළට වතුර කොච්චර ප්‍රමාණයක් දාන්න පුළුවන්ද? සෙන්ටිමීටරේ දිගපළල උස තියෙන චූටි ඝනකයක් හැදුවොත් ඒකට ද්‍රවය කොච්චරක් දාන්න පුළුවන්ද? මේකට දාන්න පුළුවන් ළමයි 1 මිලිලීටරයයි. 1 මිලිලීටරයයි. මේක ඇතුළට දාන්න පුළුවන් 1 මිලිලීටරයක්. ඒ කියන්නේ සම්බන්ධයක් එනවා අපිට
ඝන සෙන්ටිමීටර් එකක් සමාන වෙන්නේ එහෙමනම් 1 මිලිලීටර් එකකට. පුංචි සම්බන්ධයක් ආවා. එක ඝන සෙන්ටිමීටරයක් කියන්නේ මිලිලීටර් එකයි. එහෙනම් ඝන සෙන්ටිමීටර් 25ක් කියන්නේ මිලිලීටර් 25යි. ඝන සෙන්ටිමීටර් 75ක පරිමාවක් තියෙනවා කියන්නේ මිලිලීටර් 75ක් දාන්න පුළුවන් කියන එක. හරිද? දැන් එතකොට මෙතන අපි මේක පොඩ්ඩක් බලමු. මේක ඇතුළට වතුර කොච්චරක් දාන්න පුළුවන්ද කියලා. අපි හිතමු අපේ ගෙදර ටැංකිය, ගෙදර වතුර පුරවන ටැංකිය සිමෙන්තියෙන් හදලා තියෙනවා. ඒක මීටරයක් දිගයි, මීටරයක් පළලයි, මීටරයක් උසයි. ඒ ටැංකිය ඇතුළට වතුර කොච්චරක් දාන්න පුළුවන්ද කියලා අපි බලමු. පරිමාව නම් ඝන මීටර් 1යි. ඒතර අපි කරේ ඒක දිග අපි කරේ මීටර් 1ක් දිගයි, මීටර් 1ක් පළලයි, මීටර් 1ක් උසයි නේද? දිගත් මීටරයයි, පළලත් මීටරයයි, උසත් මීටරයයි. අපි මේක සෙන්ටිමීටර වලින් ලියනවා. මීටර් 1ක් දිගයි කියන්නේ සෙන්ටිමීටර් 100යි. පළල මීටර් 1යි කියන්නේ සෙන්ටිමීටර් 100යි. උසත් මීටර් 1යි කියන්නේ සෙන්ටිමීටර් 100යි. මේ තුනම සෙන්ටිමීටර වලින් ලියාගත්ත. දැන් බලන්න සෙන්ටිමීටර 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 ඝන සෙන්ටිමීටර වලින් උත්තරේ. 100 ගුණ කරාම තුන් පාරක් බිංදු කීයක් එනවද? 2යි 4යි 6ක් එනවා බිංදු නේද? බිංදු 6ක් එනවා. එක්වරක් එක කියන්නේ 1යි. එතකොට ඝන සෙන්ටිමීටර කොච්චර ප්‍රමාණයක්ද? 1 මිලියන කලාපෙට එකක් තියෙනවා නේ. 1 මිලියනයක්. ඝන සෙන්ටිමීටර මිලියන 1යි. එතකොට ඝන සෙන්ටිමීටර මිලියනයයි කියන්නේ මෙතන තියෙනවා මිලිලීටරුත් මිලියනයක්. නේද? තේරුණාද? ඝන සෙන්ටිමීටර එකක් මිලිලීටර 1යිනේ. එහෙනම් ඝන සෙන්ටිමීටර මිලියනයක් කියන්නේ මිලිලීටරුත් මිලියනයක්. දැන් මම මේක ලීටර් කරගන්න නම් මට මෙතන පොඩ්ඩක් මදි බෙදලා පෙන්නන්න. මට කියන්න 1 ලීටරයකට මිලිලීටර් කීයක් තියෙනවද? 1 ලීටරයකට තියෙනවා මිලිලීටර් 1000ක්. එහෙනම් මම මේක ලීටර් කරන්න නම් 1000න් බෙදන්න ඕනේ. 1000න් බෙදුවාම බිංදු කීයක් කැපෙනවද? 1000න් බෙදුවාම බිංදු 3ක් කැපෙනවා. එහෙනම් උත්තරේ එන්නේ කීයද? 1000යි නේ. බිංදු 3ක් කැපුණාම 1000නේ. ඒ කියන්නේ මිලිලීටර් මිලියනයක් කියන්නේ ලීටර් වලින් ගත්තොත් බිංදු 3ක් කැපිලා ගියාම අපිට උත්තරේ එනවා ලීටර් 1000ක්. ඒ කියන්නේ ළමයි ඝන මීටරයක පරිමාව සමාන වෙන්නේ 1 ඝන මීටරයක් කියලා කියන්නේ ලීටර් වලින් ගත්තොත් ලීටර් කීයක්ද? 1000ක්. ඒක මතක තියාගන්න. 1 ඝන මීටරයක් කියන්නේ ලීටර් 1000. ඒ කියන්නේ ඔයගොල්ලන් අර කිව්ව ගෙදර වතුර ටැංකියට දාන්න පුළුවන් මේ වගේ වතුර ටැංකියට ලීටර් 1000ක් දාන්න පුළුවන්. තේරුණාද? රයිට්. ඉතින් මේ සම්බන්ධතා දෙක මතක තියාගන්න. 1 ඝන සෙන්ටිමීටරයක් කියන්නේ මිලිලීටර් 1යි, 1 ඝන මීටරයක් කියන්නේ ලීටර් 1000යි. දැන් අපි පොඩි ප්‍රශ්නයක් බලමු. මේ පහත ටැංකිය වල ධාරිතාවයේ ලීටර් කීයද කියලා අහනවා. ඒ කියන්නේ මේක ඇතුළට ලීටර් කීයක් දාන්න පුළුවන්ද? මේක ඇතුළට ලීටර් කීයක් දාන්න පුළුවන්ද කියලා. අපි බලමු ඉස්සෙල්ලා පරිමාව හොයලා නේද? දිගයි පළලයි උසයි ගුණ කරලා. 1.5 මීටර් 1. දිග 1.5 පළල 1යි උසත් 1යි මීටර්. ඒතර ගුණ කරාම එක්වරක් 1 1යි එක්වරක් 1.5 කියන්නේ උත්තරේ එන්නේ 1.5 ඝන මීටර් කියලා. ඒතර මේකේ ලීටර් කොච්චරක් තියෙනවද කියලා බලන්න. අපි මොකද කරන්න ඕනේ? අපි දන්නවා 1 ඝන මීටරයකට ලීටර් 1000ක් තියෙනවා. අපි මේක 1000න් ගුණ කරන්න ඕනේ. එතකොට අපිට ලීටර් වලට හරවන්න පුළුවන් නේ. අපි ඉගෙන ගත්තනේ 1 ඝන මීටරයකට ලීටර් 1000ක් තියෙන්නේ කියලා. එතකොට 1000න් ගුණ කරනකොට දශම පිට ස්ථාන 3ක් දකුණට යන්න ඕනේ. එකක් ගියාම 15යි, තව දෙකක් ගියාම 1500යි ලීටර්. මේකත් බලමු. දිග 2යි මීටර්, පළල 1යි මීටර්, උස ඇවිල්ලා සෙන්ටිමීටර් 75යි. සෙන්ටිමීටර් 75යි කියන්නේ මීටර් වලින් ලිව්වොත් 0.75යි මීටර්. හරි නේද? සෙන්ටිමීටර් 75යි කියන්නේ මීටර් වලින් 0.75යි. දැන් අපි මේ ටික ගුණ කරමු. එතකොට දශම අමතක කරලා අපි 75 දෙකෙන් ගුණ කරාම කීයද? 150යි නේද? 75 දෙකෙන් ගුණ කරාම 150යි.
එකෙන් ගුණ කරාම ආපහු 150යි. දශම ස්ථාන දැන් දෙකක් තියන්න ඕනේ. දශම ස්ථාන දෙකක් තිබ්බම මේ 1.5ම තමයි එන්නේ. ඝන මීටර 1.5යි. ඒ කියන්නේ මේකට උත්තරෙත් මේකට ආපු උත්තරේමයි 1.5 10න් ගුණ කරාම අපිට ලීටර වලට හරවන්න පුළුවන්. ලීටර කීයද? 1500යි. අපි බලමු ඉක්මනට තව ගණනක් එකක් හදලා. හොඳයි අපි බලමු දෙවෙනි ගාන. බෝතලයක බෙහෙත් දියර මිලිලීටර් 1300ක් තියෙනවා. ලොකු බෝතලයක් තියෙනවා. ඒකේ මිලිලීටර් 1300ක් තියෙනවා. එයින් ධාරිතාවය මිලිලීටර් 65ක් වූ කුඩා කෝප්ප වලට දානවා. එතකොට දැන් මෙහෙම අපි හිතමු මේ කෝප්පයක් කියලා. මේ කෝප්පේ ධාරිතාවය මිලිලීටර් 65ක් වූ කෝප්ප වලට බෙහෙත් මිලිලීටර් 50 බැගින් තමයි දාන්නේ. මේ පිරෙන්නම දාන්නේ 65ම දාන්නේ නැහැ. මේ මිලිලීටර් 50 ගානේ තමයි ඒ කෝප්ප වලට දාන්නේ. 65ක් ධාරිතාවය වුණාට 50යි දාන්නේ. නැත්නම් උතුරලා යන්නේ නේද? රයිට්. එසේ පිරවියගේ උපරිම කෝප්ප ගාන කීයද කියලා අහන්නේ. එතකොට අපි 65 වැඩක් නැහැ අපිට නේද? අපි 50 ගානේ දාන්නේ කෝප්ප වලට අර 1300ක් තියෙන බෝතලෙන්. එහෙමනම් කෝප්ප ගාන හොයන්න අපි 1300 බෙදන්න ඕනේ 50න්. 50 නේ දාන්නේ. එතකොට උත්තරය කීයක් එනවද? 13ට 5 ඒවා 2ක් 10යි 3ක් ඉතුරුයි 30ට 5 ඒවා 6යි. එතකොට කෝප්ප 26ක්. කෝප්ප 26කට අපිට දාන්න පුළුවන් නේද? ඔව්. ඊළඟට තුන්වෙනි ගාන අපි මෙහෙම සාකච්ඡා කරමු. පතුලේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 800ක් වන ඝනකාභ හැටති භාජනයකට. මෙන්න මේ ඝනකාභ හැටති භාජනය පතුලේ වර්ගඵලය 800යි. 800යි වර්ග සෙන්ටිමීටර්. පතුලේ වර්ගඵලය 800යි වර්ග සෙන්ටිමීටර්. හරි? වන ඝනකාභ හැටති භාජනයකට ජලය ලීටර් 4.8ක් දානවා. මේක ඇතුළට ජලය ලීටර් 4.8ක් දානවා. එහෙම දැම්මහම ජල කඳ නගින උස. ඒ කියන්නේ මේක සම්පූර්ණයෙන්ම පිරෙන්නේ නැහැ. එතකොට මේකෙන් දැම්මහම ලීටර් 4.8ක් අපි හිතමු දැන් මෙන්න මෙහෙම මෙච්චරක් විතර පිරෙනවා කියලා අපි හිතමුකෝ. මේ ටික පිරෙනවා. ඔය ටික පිරෙනවා. හරිද? එතකොට මෙන්න මේ උස තමයි අහන්නේ. මෙන්න මේ පිරෙන උස h කියලා අපි ගමු. h තමයි අහන්නේ. අපි ඉස්සෙල්ලා බලමු මේ ඒ ලීටර් 4.8 කියන එක ඝන සෙන්ටිමීටර් කීයද කියලා බලමුකෝ. ලීටර් 4.8ක් කියන්නේ මිලිලීටර් නම් කොච්චරද? ලීටර් 4.8ක් කියන්නේ ලීටර් 4.8ක් කියන්නේ මිලිලීටර් නම් මේක 1000න් ගුණ කරන්න ඕනේ නේද? මේක 1000න් ගුණ කරාම අපිට මිලිලීටර් වලින් උත්තරේ එනවා. මිලිලීටර් නේද? ඒ කියන්නේ 4800යි නේ. 4800යි මිලිලීටර් කියන්නේ ඝන සෙන්ටිමීටර්. දැක්කද? 4800යි මිලිලීටර් එන්නේ. ඒ කියන්නේ 4800යි ඝන සෙන්ටිමීටර්. එහෙමනම් දැන් මෙන්න මේ කොටසේ පරිමාව ඇවිල්ලා ඝන සෙන්ටිමීටර් 4800යි. එතන පරිමාව හොයන්න කොහොමද? දිගයි පළලයි ගුණ කරලා උත්තරේ අපිට දීලා තියෙනවා 800යි කියලා. එහෙනම් දිගයි පළලයි ගුණ කරලා 800යි ඒක උස h වලින් ගුණ කරාම උත්තරේ කීයක් එන්න ඕනේද? පරිමාව 4800යි. පතුලේ වර්ගඵලය 800යි උසෙන් ගුණ කරාම පරිමාව ලැබෙනවා. අපි දෙපැත්තම 800ෙන් බෙදමු. දෙපැත්තම අපි 800ෙන් බෙදමු. එතකොට අපිට h වලට උත්තරයක් ලබා ගන්න පුළුවන්. 0.2 කැපුණා. 48ෙන් බෙදුවම කීයද? 6යි. සෙන්ටිමීටර 6යි. ඒ කියන්නේ සෙන්ටිමීටර 6ක් උසට ඉහළට තියෙනවා නේද? ඒ දාපු දැන් මේ මොනවද? ජලයනේ. ජලය සෙන්ටිමීටර 6ක් උසට තියෙනවා. රයිට්. එහෙනම් දරුවනේ අද පරිමාව සහ ධාරිතාවය පිළිබඳව අපි ගොඩක් දේවල් කතා කරා. ගොඩක් ගැටලු හැදුවා.
පරිමාව කියන්නේ මොකද්ද? ධාරිතාවය කියන්නේ මොකද්ද කියලා අවබෝධ කරගත්තා. ඒවයි ඒකක ගැන සම්බන්ධතාවය ඉගෙන ගත්තා. අපි ඉගෙන ගත්ත ඝන මීටරයක් කියන්නේ ලීටර් 1000යි කියලා ඉගෙන ගත්තා. එක ඝන සෙන්ටිමීටර එකක් කියන්නේ මිලිලීටර් එකයි කියලා ඉගෙන ගත්තා. ඒ වගේ සම්බන්ධතා ගොඩාක් අපි ඉගෙන ගත්තා. ඉතින් මේ වීඩියෝ වෙන ඔයගොල්ලන්ට ලොකු දැනුමක් ලැබුණයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් මම 7 වසරටත් පරිමාව පාඩමක් දාලා තියෙන්නේ දැන් ගිය දවස් දෙකකට කලින්. ඉතින් ඔයගොල්ලන්ට තවත් දැනුම වැඩි කරගන්න පුළුවන්. ඒකෙත් මම ගොඩාක් ගණන් හැදුවා. ඉතින් ඔයගොල්ලෝ 8 වසරේ ළමයි 7 වසරේ වීඩියෝත් බලන්න. හරිද? ඔයගොල්ලන්ට අතපසු වෙච්ච පාඩම් පහුගිය දවස්වල ඉතින් ඕන තරම් අපිට හරියට ඉස්කෝලේ යන්නත් බැරි වුණානේ. ඉතින් ඒ වීඩියෝත් සියල්ල බලලා ඔයගොල්ලන් දැනුමෙන් සම්පෝෂිත වෙලා ඉන්න. ඒ වගේම ඔයගොල්ලන්ගේ දෙමව්පියන්ගේ යාළුවන්ගේ දරුවෝ ඔයගොල්ලන්ගේ යාළුවෝ ඒ පාසල් යන ළමයි 7 8 9 10 11 ළමයින්ට මගේ සිසිර ඇකඩමි YouTube education channel එකේ මේ link එක ලබා දෙන්න. ඒගොල්ලන්ට කියන්න සිසිර ඇකඩමි කියලා type කරාම YouTube එකේ මගේ channel එක කෙලින්ම එනවා. ඊට පස්සේ ඒක ඇතුළට ගිහිල්ලා playlist එකෙන් තමන්ගේ පන්තිය තෝරාගෙන වීඩියෝ බලන්න කියලා ඔයගොල්ලන්ට පුළුවන් උපදෙස් දෙන්න. ඉතින් එහෙමනම් අද දවසේ මම ඕගොල්ලන්ගෙන් සමුගන්නවා. සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරමි. ආයුබෝවන්.